අයිබෝන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හිතවතුනි ඔබ සියලු දෙනාට. අපි අදත් ඊටමත්ම සෙනෙහසින් ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක එක්කාසු වන්න. ඔබට ඔබේ ජීවිතයට, ඒ වගේම ඔබේ දූ දරුවන්ට වැදගත් වෙන මාතෘකාවක් ඔස්සේ අදත් විනාඩි කිහිපයක් ඔබේ නිවසේ ගත කරන්න අපි සූදානම් වෙන්නේ. අපි ඊටමත් මාතරේ ආරාධනා කරනවා මේ කටයුත්ත හා සමග සම්බන්ධ වෙන්නට කියලා. විශේෂයෙන්ම අපේ දේශපාලන විද්‍යාව විෂය පිළිබඳව තමයි මේ YouTube නාලිකාව ඔස්සේ ඔබට බොහෝ සෙයින් කතා කරන්නට උත්සුක වන්නේ. අද දවසේ දේශපාලන විද්‍යාවේ විෂය බොහෝ පුළුල් විෂය ධාරාවක් තමයි දේශපාලන විද්‍යාව කියන්නේ. ඒ තුලින් උපුටා ගන්නා ලද පුංචි කොටසක් පිළිබඳව සරලව ඔබට පැහැදිලි කරවා ගන්නට, පැහැදිලි කරවා දෙන්නට අපි උත්සාහ ගන්නවා මේ විනාඩි කිහිපය තුළ. අද දවසේ මේ පැහැදිලි කිරීම සිදු කරගන්න අපේ මැදිරියට අපි ආරාධනා කරන්නට යෙදුනේ හලාවත කාමෙල් බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ප්‍රධාන ආචාර්ය උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂක ශාස්ත්‍රපති ප්‍රියදර්ශන දිසානායක මහත්මයාට එතුමාව ඉතාමත්ම ගෞරවයෙන් සෙනෙහසින් යුතුව අද දවසේ මේ සාකච්ඡා මණ්ඩපයට පිළිගන්න ලබනවා අයිබෝන්. අද දවසේ මම පෙර සඳහන් කළා වගේම දේශපාලන විද්‍යාව යනු පුළුල් පරාසයක්. ඒ පුළුල් පරාසය තුළ යම් කොටසක් උපුටා දක්වා ගනිමින් අපි මේ පිළිබඳව පැහැදිලි කරවා ගන්නටයි සූදානම් වෙන්නේ. අද මාතෘකාව බවට පත් කරගන්නේ දොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව එහි පසුබිම් පිළිබඳව කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. යටත් විජිත ලංකාවේ තවත් සාධනීය ආණ්ඩුක්‍රමයක් විදිහට මේ දොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුනා දෙන්නට අවස්ථාව ඉදිකඩ සැලසෙනවා. අපි මේ කරුණු කාරණා කීපය පැහැදිලි කරවා ගනිමු කොටස් වශයෙන් ඊටාම සරලව මේ විදිහට. විශේෂම යටත් විජිත ලංකාව තුළ මේ ගෙනාපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් දේශපාලනික, ආර්ථික, සමාජීය පරිවර්තනයකට ලක් වෙන්නට කටයුතු කළා. ඒ අනුව විශේෂයෙන්ම මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙහි පසුබිම පිළිබඳව සාකච්ඡා කිරීමේදී ඉතාමත්ම වැදගත් කොටසක් විදිහට අපි මේ කොටස දේශපාලන විද්‍යාවේදී හඳුන්වා දිය යුතුයි. ඒ පිළිබඳව ඉගෙන ගන්න බොහෝ දෙනෙකුට මේ කතාව වැදගත් වේවි කියලා මම විශ්වාස කරනවා. මුලින්ම පැහැදිලි කරවා ගන්න සූදානම් වෙන්නේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම පසුබිමේ මාතෘකාව යටතේ මූලික පැහැදිලි කිරීමක් අපි සිදු කරමු. මොකක්ද මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව? ඒකෙන් සිද්ධ වෙන්නේ කොහොමද? ඒ වගේම මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කවුද අපේ රටට හඳුන්වා දුන්නේ කියලා මේ ආදී මූලික කරුණු කාරණා කීපය පිළිබඳව අපි මුලින්ම පැහැදිලි කරලා ගනිමු. ඔව් යමුණු අපි යටත් විජිත දේශපාලන පිළිබඳව ලංකාවේ අවධානය යොමු කරද්දී දැන් උසස් පෙළ හදාරන අපේ දේශපාලන විද්‍යාව සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පොදුවේ යටත් විජිත යුගයේ දේශපාලන පරිවර්තන පිළිබඳව අවධානය යොමු කරන්න වෙනවා. ඒ අවධානය යොමු කරනකොට අප මේ වඩාත් අප කෝල්බ්‍රුක් මේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වලින් පටන් ගත්තු මේ දේශපාලන රැල්ල වඩාත් උච්චතම අවස්ථාවට ගමන් කර ආණ්ඩුක්‍රමයක් තමයි අපි කතා කරන මේ දොනමෝර් ආණ්ඩුක්‍රමය. දොනමෝර් ආණ්ඩුක්‍රමය ඔබ සඳහන් කළා වගේ ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය වශයෙන් නව පරිවර්තනයකට ලක් වෙනවා. ඒ ලංකාව ආපු මෙතෙක් ගමන් මඟ නව දිශාවකට, නව දිශානතියකට ගමන් කරනවා මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින්. දැන් ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අපි දැන් අර මේ ලංකාව දැන් ක්‍රමක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රවාහයට, නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයට අනුගත වෙමින් යන ගමනින් තවදුරටත් අර අපි පැහැදිලි කරනවා සාමාන්‍යයෙන් මේක අර මේ සාමාන්‍ය මහා මාර්ගයක ගමන් කළා. ඊට අධිවේගී මාර්ගයකට අවතීර්ණා වගේ වැඩසටහනක් තමයි ඩොනමෝර් ආණ්ඩුක්‍රම තුළින් වෙන්නේ. ඒ තුළින් ලංකාවේ දේශපාලන වශයෙන් පමණක් නෙමෙයි ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් විශාල නව පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඔබ මගෙන් විමසුවා මේ ආණ්ඩුක්‍රමයේ පසුබිම මොකක්ද කියන මේ සාධකය. ඒ තුළ දැන් මේ ආණ්ඩුක්‍රම ගණනාවක් පසු කරමින් ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ කරා ලංකාව ගමන් කරන්නේ 1933 ඉඳලා. 1933 කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රමය ඊට පසුව සම්පාදනය කරන කුරු මැකලම් ආණ්ඩුක්‍රමය
ඊටින් පසු හඳුන්ලා දෙන මැනින් ආණ්ඩු ක්‍රමය ඉතින් 1923 24 කාල පරිච්ඡේදයේදී සම්පාදනය කරන මෙන් ඩෙවෙන්ෂර් ආණ්ඩු ක්‍රමය ස්ථාව තුල අපි ලංකාව යම් ක්‍රමක්‍රමයෙන් ආව ගමන් මගකට අවතීර්ණ වුණා. ඒ අවතීර්ණයෙන් පසුව තමයි ඩොනමෝර ආණ්ඩු ක්‍රමයකම ගමන් කරන්නේ. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා ඩොනමෝර ආණ්ඩු ක්‍රමයේ කියන සාධකය නිසා ලංකාව දේශපාලන වශයෙන් යම් අපි විපරිවර්තනයක් කියලා වචනයක් පැහැදිලි කර ගන්න පුළුවන් වෙනවා. ඒ තුළ ඒ අපෙන් දැන් දේශපාලන විද්‍යාව විෂය තුළ අපේ ශිෂ්‍යයන්ගෙන් අවධානය යොමු කරන්නේ මේ පරිවර්තනයක් වුණා නම් ඒ පරිවර්තනය කොහොමද කියන එක පිළිබඳවයි. ඒක අපි ඉදිරියේදී වැඩිදුරටත් සාකච්ඡා කරනු ලබනවා. මූලික කරුණු කාරණා කීපය පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. මෙවැනි ආණ්ඩුක්‍රමයක් ලංකාවට හඳුන්වා දීමට බලපෑම් කළේ කවුද? මේකට ආරම්භ කරන්න මූලික උනේ කවුද කියන කාරණාව පිළිබඳව අපි කතා කරමු. ඔව්. දැන් ඩොනමෝර ආණ්ඩුක්‍රම යස්සා සම්පාදකයෝ ලංකාවට පැමිණෙන්නේ නැහැ. කියන්නේ කොමිෂම ලංකාවට පැමිණෙන්නේ 1927 දී. 1927 දී ලංකාවට මේ කමිෂන් එක එවීම කෙරෙහි බලපෑම් කර සාධක ගණනාවක් තිබුණා. ඒ එකක් තමයි මේ අභ්‍යන්තර සහ බාහිර වශයෙන් විශේෂයෙන් ප්‍රධාන වශයෙන් බලපෑම් කළේ අභ්‍යන්තර වශයෙන් අපේ රටේ ඊට කලින් පැවති අපි පැලින් සඳහන් කළ මෙන් ඩෙවෙන්ෂර් ආණ්ඩු ක්‍රමයේ තිබුණු විශාල දුර්වලතාවයක්. මේ ආණ්ඩු ක්‍රමයේ අපි අවධානය යොමු කරන්නේ මේ ආණ්ඩු ක්‍රමයේ එකක් තමයි ඒක ආණ්ඩු ක්‍රමයේ ලහිලහි හදපු ආණ්ඩු ක්‍රමය. නිර්මාණය කරපු ආණ්ඩු ක්‍රමය මෙන් ඩෙවෙන්ෂර් ආණ්ඩු ක්‍රමය. ඒ තුළ ප්‍රායෝගිකව ප්‍රබල ගැටුමකට පරිවර්තනය වුණා විශේෂ ව්‍යවස්ථාදායක සභාව. ව්‍යවස්ථාදායක සභාවේ අපි මේක කියනවා දේශපාලන විද්‍යාත්මකව පැහැදිලි කරනවා මේක වගකීමෙන් බලය විසන් දෙනවා කියනවා. දැන් ඒ යුගයේ එනකොට වගකීමත් පාලන හැකියාව තිබුණේ යටපිට නිලධාරීන්ට. ඊට පස්සේ දැන් බලය තිබුණේ දැන් ওই ව්‍යවස්ථාදායක ගැන ගත්තී ව්‍යවස්ථාදායක සභාවේ 49 දෙනෙක් හිටිය ගැමුණු. ඒ 49 මන්ත්‍රී මණ්ඩලයේ 49 දෙනාගෙන් බහුතරයක් තිබුණේ ලාංකික නියෝජිතයන්. එතකොට ඊටම සුළුසරයක් තමයි තිබුණේ මේ යටපිට නිලධාරීන්ට. මේ තුල බලය තිබුණේ ලාංකික නියෝජිතයන්. ඒතකොට ව්‍යවස්ථාදායකේ බහුතරය අපිට තිබුණා. නමුත් දැන් වගකීම තිබුණේ පාලන හැකියාව විධායක හැකියාව තිබුණේ බ්‍රිතාන්‍යයන්ට. නිසා දැන් ඝට්ටනයක් ඇති වෙනවා. වගකීම තිබුණ අයට බලය තිබුණේ නැහැ. බලය තිබුණ අයට වගකීම තිබුණේ නැහැ. නිසා මේක ආණ්ඩුක්‍රමයේ ඉදිරියට ගමන් කරන්න අපහසුතාවයක් වුණා ප්‍රායෝගිකව. විශේෂයෙන් දෙපිරිසකදී මේ විරෝධය එල්ල වෙනවා. එකක් තමයි යටත් නිලධාරීන්. මොකද ඒගොල්ලන්ට බලය නැහැ ව්‍යවස්ථායක සභාවේ. ඒගොල්ලන්ට ගෙනියන්න බෑ. ඊට පස්සේ ලාංකික නියෝජිතයන් විරුද්ධත්වය ප්‍රකාශ කරලා අපිට වගකීම් තියෙන ආණ්ඩුක්‍රමයක් දෙන්න. බලය තියෙනවා වගකීම් තියෙන ආණ්ඩුක්‍රමයක් දෙන්න. දැන් ලොකු ගැටලුවකට මුහුණ දෙනවා මේ මහා බ්‍රිතාන්‍යයේ ආණ්ඩුව යටතට ලේකම් කාර්යාලය කියලා අපි සඳහන් කරන්නේ යටතේ බාල්ඩෝ අමාත්‍යාංශයේ මහා බ්‍රිතාන්‍යයේ ඒගොල්ලෝ බලනවා ලංකාවේ ප්‍රායෝගික මොකද ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනය වෙලා දැන් අපේ ජනතාව දේශපාලන අවතීර්ණ වෙලා සංවර්ධනය ඡන්ද බලය හරහා යනාදී වශයෙන් දැන් ඒ ව්‍යවස්ථාදායක සභාව තුල ඉදිරියේ පත් වෙන නියෝජිත ප්‍රමාණය වැඩි දැන්. එතකොට මේ නියෝජිත ප්‍රමාණය වැඩි වීමත් එක්ක ඒගොල්ලන්ට මේක ප්‍රතික්ෂේප කරන්නත් බැහැ. මොකද නියෝජිත ප්‍රධානපද ලෝකෙට හඳුන්වලා දුන්නේ ගැමුණු මහා බ්‍රිතාන්‍යය. අපි කියනවා ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වලා දෙන්නේ මේ ලෝකෙට මේ ග්‍රීසිය. නමුත් දැන් නියෝජිත ප්‍රධානපද හඳුන්වලා දෙන්නේ මහා බ්‍රිතාන්‍යය ඩොන් ලොක්ලා වගේ. ඉතින් ඒගොල්ලන් මේ ලොකු ගැටුමකට ආවා. දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනය වෙනවා. ඒක හැබැයි වගකීමට ලාංකික නියෝජිතයන්ගෙන් මේ බ්‍රිතාන්‍ය නිලධාරීන්ට වගකීම තියෙනවා. ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය පාලන බලය තිබුණේ ලාංකික නියෝජිතයන්. ඒ නිසා ලොකු ගැටුමක්. මේ ගැටුමෙන් දෙපිරිසකගේ විරෝධය එල්ල වීම පදනම් කරගෙන යටත් ලේකම් කාර්යාලයේ වැඩියෙන් එහුම්කම් දුන්නේ කාටද? මහා බ්‍රිතාන්‍ය නිලධාරීන්. ඒ කියන්නේ අපේ රටේ හිටපු යටත් නිලධාරීන් කියන හරට. අපි කෙලින්ම ගත්තොත් ඒ දවස්වල හිටපු ආණ්ඩුකරු මේ තමයි මෙතනදී සර් හියුකලිෆර්ඩ් කියලා කියනවා අපි යාට සර් හියුකලිෆර්ඩ් 1927 ලංකාවේ විශ්‍රාම ගිහිල්ලා යටත් ලේකම් කාර්යාලයට ගිහිල්ලා කියපු දේ තමයි වහාම ලංකාවට හොඳ ආණ්ඩුක්‍රමයක් දෙන්න මේ ගැටලුවකට අපේ නිලධාරීන් පත් වෙලා තියෙනවා කියන්නේ. තව ඇහුවාගේ මේක බල හඳුලා දෙන්න බලපෑ ප්‍රධාන කරුණ තමයි ඒ වගකීම් බලය ඉසන්දු වීම. මොකක්ද ආණ්ඩුක්‍රමය? මේ මැනින් ඩෙවෙන්ෂර් ආණ්ඩුක්‍රමය. දැන් ශිෂ්‍යයන්ට දරුවන්ට මේක මතක තියාගන්න වෙයිසි ඩොනමෝර ආණ්ඩුක්‍රමයට කලින් තිබුණු ආණ්ඩුක්‍රමයේ දුර්වලතාවය. නිසා මේක තමයි ගැටලුවේ ප්‍රධාන හේතුව. ඊට අමතරව අපේ ලාංකික නායකයෝ විවිධ අදහස් ඉවත් කරා මේ අලුත් ආණ්ඩුක්‍රමයක් තමයි අපි කිව්වේ අපිට වගකීමක් දැනෙන පාලනයක් දෙන්න කියලා අපේ නායකයෝ අදහස් ඉදිරිපත් කරා. ඒකත් බලපෑවා. අනිත් එක තමයි බ්‍රිතාන්‍යයේත් දේශපාලනය වෙනස් වෙන්න ගත්තා. කියන්නේ ඒ දවස් කන්සර්වේටිව් පක්ෂ ආණ්ඩුව පරාජය වෙලා ලේබර් පක්ෂ ආණ්ඩුව බලයට වෙලා තිබුණේ කම්බරු පක්ෂ. කම්බරු පක්ෂ ආණ්ඩුව සාමාන්‍ය යටතට කෙරෙහි සානුකම්පිත බැල්මක් හෙළපු මේ පක්ෂයක්. ඒ නිසා ඒගොල්ලෝ
මොකද කරන්නේ ලංකාවට නව ආණ්ඩු ක්‍රමයක් ලබා දෙන්න කටයුතු කරා. දැන් අපි කියන ඒ දවසේ හිටියේ මේ අගමැති රැම්සේ මැක්ඩොනල්ඩ්. ඒ රැම්සේ මැක්ඩොනල්ඩ් ලංකාවට 1926 ඇවිල්ලා තිබුණා. විරුද්ධ පක්ෂ නායකයා කාලේ ඉන්න කාලේ. අපි ඔබ අහලා තියෙනවා අපේ රටේ හිටපු කම්කරු නායකයා ඒ ගුණසිංහ. ඒ ගුණසිංහ එක්ක මේ රටේ ඇවිල්ලා මිත්‍ර සම්බන්ධතා පවත්වුවා. එතනදී ඒ ගුණසිංහ ඉල්ලීමක් කරා අපිට ඔබ බලයටපත් වුණොත් ලබන මැතිවරණ 927 මැතිවරණයේදී 26 දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ. කිව්වා ඔබ බලයටපත් වුණොත් ලංකාවට හොඳ ආණ්ඩු ක්‍රමයක් දෙන්න කියලා. ඉතින් ඒ ඉල්ලීම මේක විශේෂ බලපෑම් කරා. ඉතින් ඔන්න ඔය කියන සාධක තමයි ගැමුණු අපිට පැහැදිලි කරන්න පුළුවන් ඉන්නේ මේ ඩොනෝර ආණ්ඩු ක්‍රමයක් ඇදගැනීමේදී පසුබිම් සාධක. යනුව හොඳ කමිෂන් සභාවක් එවන්න කල්පනා කරනවා යටත් ආණ්ඩුව ඩොනෝර කමිෂන් සභාව. ඩොනෝර කමිෂන් සභාවේ ඩොනෝර සාමි, මැතිව් නේදන්, ජෙෆ්රි බට්ලර්, රමන් ශීල්ස් වගේ විද්වතුන්. ඉතින් අන්නේ කමිෂන් එක ඇදගැනීම කෙරෙහි බලපෑම් කරා. එවීම කෙරෙහි අපි කියන සාධක නේද පැහැදිලි කරන්න වෙන්නේ. අතරම මේ කතාව ඒ විදිහට පැහැදිලි කරවාගෙන යනකොට මට මතක් වුණේ අර පැරණි ගම කතාවක් තියෙනවා ගොනා ගොඩට මීම මඩට. එතකොට අර සීසෑමේ කටයුතු හරියට කරගන්න බෑ. ඒ වගේ තමයි දැන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කලින් පෙර තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක වැඩ කටයුතු කරගන්න අපහසු වුණා. ඒ අපහසුතාවය නිසාම තමයි මේ විදිහට ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙන්නට කටයුතු කරලා තිබෙන්නේ. ඒ අතරතුර ඊටම පැහැදිලි කාරණාවක් බවට පත් වෙනවා. ඒ හඳුනා දීම, ඒ වගේම කොමිෂන් සභාවේ හිටපු නිලධාරීන් කවුද, මේක හඳුනා දෙන්න මූලික වුණේ කවුද කියන කාරණා පිළිබඳව අපි කෙටියෙන් සරලව පැහැදිලි කරවා ගත්තා. දැන් අපි අවධානය යොමු කරන්න අපේක්ෂා කරනවා මේ කොමිෂන් සභාවේ වැදගත්කම ඉස්මතු වෙන්නේ එකී කොමිෂන් සභාව තුළ ස්ථාපිත වුණු මේ යෝජනාවන් තුලින්. මම බලාපොරොත්තු වෙනවා මොනවද මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ ව්‍යවස්ථාපිත වුණු යෝජනා කියලා. ඔව් කෙටි පැහැදිලි කරනවා. ඉතාල වැදගත් ශේෂයකට ඔබ අවධානය යොමු කරනවා. දැන් ඕනම ආණ්ඩු ක්‍රමයක් සකස් වෙන්නේ ගැමුණු මේ ආණ්ඩු ක්‍රම කමිෂන් එක ඉතින් ආකල්ප අනුව. අපි සාමාන්‍ය දැන් අපි කෘතියක් සම්පාදනය කළත් එහෙම නැත්නම් මොකක් හරි නිර්මාණයක් කළත් ඒ අදාළ රචකයාගේ සහ ඒ සම්පාදකවරුන්ගේ පෞද්ගලික අදහස් මේකට එනවා. සහ ඒගොල්ලෝ දකින්න ලෝකේ පිළිබඳ ඒගොල්ලෝ දකින්න මතවාදයක්. දැන් ඩොනමෝර් කොමිසම අපි අවධානය කරද්දී ඒගොල්ලන් මොනවද මේ තුල අදහස් ඉදිරිපත් කරන්නේ? ඩොනමෝර් කොමිසම තුල විවිධ වෘත්තිකයන් හිටියද අපි යටින් සඳහන් කරපු රමන් ශීස් කියන්නේ වෛද්‍යවරයෙක්. ඒ වගේම ඩොනමෝර් සාමි මෙතුන් නේදලා මේගොල්ලෝ දේශපාලනය පිළිබඳව ටෙම්පරාදු දැනුමක් තිබුණ පුද්ගලයෝ මහා බ්‍රිතාන්‍යය අතර දැනුමක් තිබුණු අය මහා බ්‍රිතාන්‍යය. ඒ නිසා නියෝජ්‍ය පිටාන්තරවාදයක් මේගොල්ලෝ අතර අරගෙන මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ තුල මේගොල්ලෝ දැන් අපි අනිත් සඳහන් කරන කොටක් තමයි දැන් මේ රාජකීය රජ විසින් පත් කරපු කොමිෂන් සභාවක් නෙමෙයි ඩොනමෝර් කොමිෂන් එක. ඒ නිසා ටිකක් ප්‍රගතිශීලී වාදයක්. ඒක තමයි නියම වචනේ එතනට. ප්‍රගතිශීලී ක්‍රමයක්. දැන් බොහෝ දේ සමාජය තුල කතා වෙනවා ඩොනමෝර් ආණ්ඩුක්‍රමය කියන්නේ ප්‍රගතිශීලී කියලා. ඒක ප්‍රතිගාමී නෙවෙයි ප්‍රගතිශීලී. ඒක එන්න හේතුව තමයි කොමිෂන් සභාවේ අදහස්. යමුව දැන් කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කර අදහස් යෝජනා ව්‍යවස්ථාදායක සභාවට දාලා සම්මත කරගන්නවා. ඒ සම්මත කිරීමේදී මෙන්න මේ විදිහේ වැදගත් යෝජනා ඒ තුල අන්තර්ගත වුණා. ඒකයි ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ සමාජයක් ඉදින් වැදගත් කියන්නේ. මේ තුල තිබුණා අපි ප්‍රධාන වශයෙන් මෙතන සාකච්ඡා කරනවා මේ කොටස් දෙකක මේ යෝජනා මේ තුල තිබුණ එකක්. මේක තිබුණා නිදහස් රටක ලක්ෂණ මේ තුල තිබුණා. අනික තමයි යටත් රටක ලක්ෂණ මේ තුල තිබුණා. ඒ නිසා අපි කියනවා මේක ද්විපාලනයක් කියලා. ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ තුලින් ස්ථාපිත කරේ ද්විපාලනයක්. පාලන දෙකක්. එකක් තමයි නිදහස් ලක්ෂණ තිබුණා මේ තුල. අනික තමයි යටත් ලක්ෂණ තිබුණා. දැන් අපි කලින් සඳහන් කරන්නේ මොනවාද නිදහස් ලක්ෂණ කියලා. නිදහස් ලක්ෂණ ගත්තාම අපි කියන සර්වය ඡන්ද බලය ඔබ අප කවුරු අහලා තියෙන සාමාන්‍ය සමාජය පවා දන්න සර්වය ඡන්ද බලය. අනික තමයි විධායක කාර්ය සභා ක්‍රමය. ඒ වගේම රාජ්‍ය මන්ත්‍ර සභාව. ඒ වගේම අමාත්‍ය මණ්ඩල කියලා මෙන්න මේවා අපි කියනවා මොනවා කියලාද? නිදහස් ලක්ෂණ කියලා ආණ්ඩුක්‍රමය තුල සම්පාදකවරු විසින් ඉදිරිපත් කළා. අර යටත් ලක්ෂණ තමයි අපි කියන ආණ්ඩුකාරවරයා ඒ වගේම රාජ්‍ය නිලධාරී තිරලා කියන කොටස් දෙකේ නිසා හොඳට මතක තියාගන්න ඕන අපි ඩොනමෝර් ආණ්ඩුක්‍රමය කියන්නේ ද්විපාලනයක්. ඒ කියන්නේ මොකද්ද? පාලන ලක්ෂණ දෙකක් අන්තර්ගත වූ ආණ්ඩුක්‍රමයක්. ඒකේ නිදහස් ලක්ෂණ තිබුණා. ඒ වගේම මොනවද? යටත් ලක්ෂණ තිබුණා. ඒ නිසා සමහරවිට අපි උසස් විභාගයේදී අවධානය යොමු කරනවා ඩොනමෝර් ආණ්ඩුක්‍රමයේ ද්විපාලන ලක්ෂණ දැකිය හැකි වේ පූර්ව නිදහස් සීමාව වූ කෙසේද කියලා. ඒ වගේ
අපිට ශිෂ්‍යයන්ට අවබෝධයක් තියෙනවා. දැන් මේ ඩොනමෝර ආණ්ඩුක්‍රමය තුළ සම්මිශ්‍ර නීව ආණ්ඩුක්‍රමයක් තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කියලා. අප කතා බහ කරමින් සිටියේ ඩොනමෝර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව. ඒ තුළ දකින්න ලැබුණු සාධනීය ලක්ෂණයක් තමයි සර්වධන ඡන්ද බලය පිළිබඳව. අපි මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න සූදානම් වෙන මොකක්ද මේ සර්වජන ඡන්ද බලය කියන්නේ? විශේෂයෙන්ම මේ ප්‍රජාතන්ත්‍රවාදී මූලික ලක්ෂණයක් ප්‍රධානතම ලක්ෂණයක් බවට පත් වෙනවා. මේ පිළිබඳවත් අපි මොකක්ද කතා කරන්නේ? ඔව් යමු අපි දැන් ඔබ සඳහන් කළා වගේ ඩොනමෝර ආණ්ඩුක්‍රමයේ තුන වැදගත්ම යෝජනාව කියලා කිව්වොත් අපිට නිවැරදි. ඩොනමෝර ආණ්ඩුක්‍රමයේ වැදගත්ම යෝජනාව තමයි සර්වජන ඡන්ද බලය. සර්වජන ඡන්ද බලය කියන්නේ සියලු ජනතාවට ඡන්ද බලය හිමි වීම. ඊට මත්ෙන් පැවති මේන් ඩිවිෂන් ආණ්ඩුක්‍රම වල තිබුණේ සීමිත ඡන්ද බලය. ඒතර දරුවන්ට ඒක පැහැදිලි වෙන්න ඕනේ. සීමිත ඡන්ද බලය සහ සර්වජන ඡන්ද බලය. සීමිත ඡන්ද බලය කියන්නේ යම් නිශ්චිත පිරිසකට පමණක් හිමි වෙන ඡන්ද බලයක්. අපි කියනවා මේ උගත් මට්ටම. ඒ වගේම මේ ධනය තියෙන ඇති මට්ටම. භාෂා හැකියාව වගේ දේවල් පදනම් කරන් තමයි ඡන්ද බලය ලබා දුන්නේ. නමුත් දැන් සර්වජන ඡන්ද බලයේදී ඒ සැලකිල්ල බාධා කරන්නේ නැහැ. මොකද ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම තමයි මහ ජනතාවගේ මතය කියන එක. ඒ මහ ජනතාවගේ මතය උරගා බලන්න පුළුවන් වෙන ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට. ඒක සැලකිල්ලට ගෙන තමයි සර්වජන ඡන්ද බලය කියන සාධකය අපේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ වඩා අගය කරන්නේ. ඉතින් ලංකාවට සර්වජන ඡන්ද බලය හිමිවීම කෙරෙහි බලපෑ සාධක මොනවද? ඒ සර්වජන ඡන්ද බලයේ ලංකාවට ලැබුණු ආර්ථික දේශපාලන සමාජීය ප්‍රතිභාග මොනවද කියන එක උසස් පෙළ දරුවන්ගෙන් නිතරම විභාගයේදී අවධානය යොමු වෙනවා. දැන් සර්වජන ඡන්ද බලය ලංකාවට ලබා දීම කෙරෙහි බලපෑ සාධක ගණනාවක් තියෙනවා. අපි කෙටියෙන් ඒවා සඳහන් කරොත් එකක් තමයි දැන් අර ගම සහ නගරය අතර තිබුණු සංවර්ධන විෂමතාවය අවම කිරීම. ඒ කියන්නේ මෙතෙක්කල් සීමිත ඡන්ද බලය යටතේ ඡන්ද බලය ලැබුණේ බොහෝ විට නාගරික නරිෂ්ඨ පන්තියේ. ඒතකොට නගරයේ පමණයි සංවර්ධනය වුණේ. මොකද ජනතා නියෝජිතයෝ ගමට ගියේ නැහැ. තමන්ගේ කොට්ටාසේ වශයෙන් ඒගොල්ලෝ සැලකුවේ තමාගේ ඡන්ද දායකයන් ඉන්න ප්‍රදේශයේ. ඒ නිසා ඒගොල්ලෝ ඒ අවස්ථාව ඉටු කරේ ඒ ප්‍රදේශවල පමණයි. ඒ නිසා ගම දියුණුවේ නැහැ සරලව කිව්වොත්. ඒ නිසා ඒගොල්ලන්ගේ අපේක්ෂාවක් කොවිසමෙන් ගම සහ නගරය එක තලයකට ගේන්නේ. ඒ තමයි මේ රටේ ඡන්ද දේශපාලන ක්‍රියාවලිය තුළ මෙතෙක් හිටියේ හදල පන්ති විතරයි. ඒ කොමිසමට අවශ්‍ය වුණා ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙනියන්න. දැන් මොකද දැන් ඔය අපි කතාවෙන් සඳහන් කළා මේ බ්‍රිතාන්‍යයේ තමයි නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාද ලෝකෙට දායක වෙන්නේ. ඒ නිසා ඒගොල්ලන්ගේ ආසාවක් තිබුණා. ඒගොල්ලන්ගේ කැමැත්තක් තිබුණා ලෝකේ පුරා නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ ගමන් කරන්න. අද අපිට පේනවා ලෝකේ පුරා හැම රටකම වගේ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ ගමන් කරලා තියෙනවා. හැම රටකම නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ ගිහිලා තිනවා. අඩු වශයෙන් දැන් ඔය අරාබිකරේ පවා යම් යස්සදායක සභාව හෝ යම් පුංචි මණ්ඩලයක් පත් කිරීම සඳහා හෝ ඒගොල්ලෝ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යුහයන් ඒගොල්ලෝ පිළිඅරගෙන තියෙනවා. රාජානු පවතිනු නාමාත්‍රික රටවල පවා අද නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ යම් ලක්ෂණ ඒගොල්ලෝ අනුගත කරන් තියෙනවා. ඒ නිසා මුළු ලෝකෙටම ඇත්තටම මේ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ ව්‍යාප්ත කරන දායකත්වය ලබා දෙන්නේ මහා බ්‍රිතාන්‍යය. අපි කලින් වැඩසටහනකදී ඔබට පැහැදිලි කරා හිරු නොබල් අධිරාජ්‍යයක් ඒගොල්ලෝ ගොඩනගනවා. හිරු නොබල් අධිරාජ්‍යයක් ගොඩනගුවාට පස්සේ ලෝකේ පුරාම ඒගොල්ලන්ගේ ඒ දේශපාලනත් ඒගොල්ලන්ගේ දේශපාලනය, ඒගොල්ලන්ගේ ආගම, ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඔක්කොම ඒගොල්ලෝ ව්‍යාප්ත කරන කටයුතු වලදී මේක තමයි උනේ. ඒ අනුව ඒගොල්ලෝ කල්පනා කරනවා මේ නදලයන්ට පමණක් සීමා වුණු ඒ දේශපාලන කටයුතු සාමාන්‍ය ජනතාවට දෙන්න. ඉතින් ඒක හරි ගියා. ඒ වගේම ඒගොල්ලන්ගේ අපේක්ෂාවක් තිබුණා. මොකද දැන් ලෝකේ අනෙක් රටවලටත් වඩා වාමාංශික ව්‍යාපාරය කියන එක තදට අපේ රටේ වර්ධනය වෙලා තිබුණා. වර්ධනය වෙමින් පැවතියා. මේක දැක්කා ඒගොල්ලෝ. ඒකට ඕන වෙලා තිබුණා වම බිඳවට්ටන්න. ඉතින් වම බිඳවට්ටන්න. ඒතර මයින් හයි දැන් කොහොමද වාමාංශික ව්‍යාපාරයක් බිඳවට්ටන්නේ සර්වජන ඡන්ද බලයෙන් කියලා. ඒකට හේතුව තමයි දැන් වාමාංශික ව්‍යාපාරයක් කියන්නේ සමාජවාදය, මාක්ස්වාදය, ලෙනින්වාදය මුල් කරගත්තු ආයුධ සන්නද්ධ අරගලයකින් මේ විමුක්තිය කරා ගමන් කරන්න පෞද්ගලික දේපල ක්‍රමයේ රහිත සමාජ ක්‍රමයක් කරා ගමන් කරන්න උත්සාහ දරන න්‍යායවාදයක් තමයි සමාජවාදය. ඒතකොට මාක්ස්වාදය, ලෙනින්වාදයේ සියලු දේවල් එකහුව වෙලා ගොඩනගන මේ වමේ ව්‍යාපාරය මේ අපේ රටේ සාර්ථකව අපේ යම් මධ්‍ය පන්තියක් විසින් ගෙනියගෙන ආවා. ක්‍රියාත්මක කරනවා එන්නෙන් පෙරලා පිළිපුණවර්ධන වාගේ සහය නායකයෝ. ඒ නිසා මේගොල්ලෝ ඕනවා තිබුණා මේ නායකයෝ ටික
ප්‍රජා නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයට ගෙන්න ගන්න. මොකද මාක්ස්වාදයේ තුල නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය අපි කියන පාර්ලිමේන්තු ප්‍රතිශාස්ත්‍ර කරන වාදය කියලා. මේ පාර්ලිමේන්තු ප්‍රතිශාස්ත්‍ර කරන වාදයට මාක්ස්වාදය මේ එරෙහි යම් ඒගොල්ලෝ විප්ලවය තමයි පැහැදිලිව ඒ කාලේ පැහැදිලි අරමුණු උනේ. ඒ නිසා දැන් විප්ලවයට යන්න තියෙන මග අහුරන්න තියෙන එක ක්‍රමයක් තමයි මේ ජනප්‍රිය නායකයෝ ටික පාර්ලිමේන්තුවට දාලා ගාව කරන එක. ඒ අනුව තමයි කොමිෂම කල්පනා කරේ කෙලින්ම සර්වඥ ඡන්ද බලය දෙන්න. සර්වඥ ඡන්ද බලය දුන්නු ගමන් මොකද වෙන්නේ? මේ නායකයෝ ජනප්‍රිය නිසා දේශපාලන කරනවා. දේශපාලනට ආපු ගමන් මේගොල්ලෝ පාර්ලිමේන්තුවට කොටු වෙනවා. ඒක අතරත් වෙලා තියෙන හොඳින්. ඒ දරවල හොඳින් අද එක වෙලා තියෙනවා. ඒ නිසා ඒක ඇත්තටම සාර්ථක වුණා. අවශ්‍ය ව්‍යාපාරයේ බෙදවැටීමේ කොමිෂමේ බලාපොරොත්තු ඇත්තටම සාර්ථක වුණා. සඵල වුණා. ඉතින් අන්න ඒ කියන අපේක්ෂාවන් තුළින් තමයි සර්වඥ ඡන්ද බලය ඉස්සරහට එන්නේ. ඒ ඇවිල්ලා සර්වඥ ඡන්ද බලය තුළින් හොඳ දේවල් ගොඩක් වුණා. අපි අර කියපු මාක්ස්වාදයට බාධා වුණාට. දැන් එකක් තමයි ලංකාවේ දේශපාලන ආයතන විව ගණනාවක් නිර්මාණය වෙනවා. දැන් ඔබ කිව්ව දේශපාලන පක්ෂ ඇති වෙනවා. ඒ වගේම ජනතා නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයේ එනවා. අපි වෙනවා 104ක් තුණු ඡන්ද බලයේ 100ට පළවෙනි මැතිවරණය තමයි 31. පළවෙනි මැතිවරණයේදී ගැමුණු 157.96ක් දක්වා වර්ධනය වෙනවා. ඒ කියන්නේ 150 පන්නලා. ඒ කියන්නේ 104යි ඡන්ද බලයේ තිබුණේ. ඒක 157ක් ආවේ කොහොමද? එතකොට කවුද ඒ ජනතාව? 157 අපි 4ක් අඩු කරපුවාම අපි 153යි 150ට වඩා හිටි ජනතාව කොහෙද ගමේ? අපිට ගම කරා ප්‍රජාතන්ත්‍රවාදී ගම නගරයේ සිට ගමට යනවා. ඉතින් අන්න ඒ වගේ දේශපාලන වශයෙන් වැඩ පිළිවෙල සාර්ථක දේවල් වුණා. ඒ වගේම ආර්ථිකයට අපි බලපෑවා. ඒ කියන්නේ මම්මාවත් දෙන්න ගත්තා. ඒ වගේම සමාජයේ තියෙන සාක්ෂරතාවය ළමයිගේ සාක්ෂරතාව ඉදිරියට එන්න ගත්තා. ඒ වගේම සෞඛ්‍ය පහසුකම් දියුණු වෙන්න ගත්තා. දැන් ඔබ අප දන්නවද සාක්ෂරතාවය ලෝකයේ අනිත් රටවල් අතර සංවර වෙන රටවල් අතර විශාල ඉදිරියට ගමන් කළා. දැන් 90 ගානකට සාක්ෂරතාවය තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය උපතේදී ආයුපේක්ෂා අපේ 70ට ආසන්න ගන්න. මේ ආවේ ඩොනමෝල් වලින් ගත්ත ගැම්ම මේ. ඒ ගමේ සෞඛ්‍ය දියුණු වෙනකොට ඒගොල්ලන්ගේ ආයුෂ වර්ධනය වෙනවා, මාතෘ මරණ ප්‍රමාණය අඩු වෙනවා, ලදරු මරණ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ගමේ පාසලක් හැදෙනකොට සාක්ෂරතාවය වැඩි වෙනවා. මෙහෙම වෙන්න ගත්තාම ලොකු වර්ධනයක්. ඉතින් අපිට පේනවා ඒ වගේ ආර්ථික වශයෙන් උත් ඒ වගේ මේ රටේ තිබුණු සදල බලය යම් ප්‍රමාණයකට බිඳවැටීමක් සිදු වුණා මේ සර්වඥ ඡන්ද බලය හරහා සමාජීය වශයෙන් බලපෑවා. ඉතින් අපිට පේනවා එහෙනම් සර්වඥ ඡන්ද බලය කියන සාධකය අපිට සුභවාදීව උසාවියෙන් බලපෑවා. හැබැයි අසුභවාදීව අපි කලින් කිව්වා වගේ වාමශ ව්‍යාපාර බිඳවැටීම කිරීමේ බලපෑමක් තිබුණා කියන එකයි අප සඳහන් කළ යුත්තේ. විශේෂයෙන්ම ඩොනෝවෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ යම් සාධනීය ලක්ෂණ ගණනාවක්ම දකින්න ලැබුණා කියලා තමයි අපිට ඒ අනුව පැහැදිලි වෙන්නේ. අපි ඉන්නතුරුව අවධානය යොමු කරන්න අපේක්ෂා කරනවා මේ ඩොනෝවෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව යම් හැදෑරීමක් කරලා තිබෙන බොහෝ දෙනෙක් දන්නවා. විශේෂයෙන්ම සිසුන්ගේ අවධානය යොමු වෙනවා විධායක කාරක සභා ක්‍රමය, ඒ වගේම ව්‍යවස්ථාව, ඒ වගේම අමාත්‍ය මණ්ඩලය මේ ආදී කර්මකාරණා පිළිබඳව අපි ඒ පිළිබඳව දැන් අවධානය යොමු කරන්නයි සූදානම් වෙන්නේ. ඔව් දැන් සර්වඥ ඡන්ද බලය වගේම ඩොනමෝල් කමිෂම හඳුන්වලා දෙන තවත් වැදගත්ම යෝජනාවක් තමයි මොකද්ද? විධායක කාර්ය සභා ක්‍රමය. විධායක කාර්ය සභා ක්‍රමය කියලා කියන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව දේශපාලන මැදිහත් වෙන සාමාන්‍ය මේ නියෝජිතයන්, පාර්ලිමේන්තු නියෝජිතයන්, රාජ්‍ය මන්ත්‍රී සභාවේ නියෝජිතයන් දේශපාලන සම්බන්ධ එක අවස්ථාවක්. ඒ විධායක මීට කලින් විධායක බලය අපි ලැබුණ නැහැ. ඒ කියන්නේ දැන් අපි ඔය කෝල්බුක් ආණ්ඩුක්‍රමයේ මැනින් මැන්ඩේෂර් කියන ආණ්ඩුක්‍රම වලදී ලාංකික නියෝජිතයන්ට විධායකයන් මැදිහත් වෙන්න අවස්ථාවක් නැහැ. ලැබුණ නැහැ කියලා අමාත්‍ය මණ්ඩලයකට හොය වගේ දෙයකට මැදිහත් වෙන්න ලැබුණ නැහැ. දැන් එතකොට විධායක කාර්ය සභා කියලා මේ කාර්ය සභා ක්‍රමයකට ලංකාව ගමන් කරවනවා ඩොනමෝල් මේ කමිෂම හරහා. විධායක කාර්ය සභා ක්‍රමය කියන ක්‍රමය බොහෝ විට සමානයි ඉංගලන්තයේ දවස්වල තිබුණු පෝරල සභාවලට. දැන් මොකද ගැමුණු දැන් අපි කිව්වා 931 කට ලංකාවේ දේශපාලන පක්ෂ තිබුණේ නැහැ. 935 තමයි ලංකාවේ දේශපාලන පක්ෂයක් නිර්මාණය ලංකා සමාජවාදී පක්ෂය. ඒතකොට 31 කට දැන් කොමිෂම කල්පනා කරා දැන් ලංකාවේ ඇත්තටම අපේ ලාංකීය නියෝජිතයෝ ඉල්ලුවේ කැබිනට් ආණ්ඩුක්‍රමයක් දෙන්න කියලා ඩොනමෝල් වලදී. නමුත් දැන් කොමිෂන් එක කල්පනා කරා කැබිනට් ක්‍රමයකට යන්න අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් තාම සකස් වෙලා නැහැ. උදාහරණ දේශපාලන පක්ෂ, ජනමාධ්‍ය මේ වගේ දේවල් නිර්වල නැහැ. ඒ නිසා ඒගොල්ලෝ කල්පනා කරා දැන් ඊටකම් පුහුණුවක් ලබන්න තමයි මේකද. දැන් සමහර විචාරකයෝ කියනවා විධායක කාර්ය සභාව ඇත්තම අත්හදා බැලීමක් කියලා. ඒ නිසා විධායක කාර්ය සභාව දාලා ඒගොල්ලෝ බැලුවේ ලාංකීය නියෝජිතයන්ට යම් දේශපාලන පුහුණුවක් දෙන්න. හැබැයි ඒක සාර්ථක වුණා ගොඩක්. මොකද මේ දැන් ලංකාවේ ওই රාජ්‍ය මන්ත්‍රී සභාවේ ඩොනමෝල් වල 61 දෙනෙක් හිටියා. ওই 61 දෙනාගෙන් 57 දෙනෙකුටම විධායක කාර්ය සභාවට මැදිහත් වෙන්න අවස්ථාව ලැබෙනවා. කුමන විධායක කාර්ය සභා හතක් තිබුණා. ඒ කාර්ය සභා හතෙන් කුමනෝ කාර්ය සභාවට මැදිහත් වීමේ අවස්ථාව තිබුණා ලාංකීය නියෝජිතයන්ට. ඒ දුන්නේ ලාංකීය නියෝජිතයන්ට දේශපාලන මැදිහත් වීමේ හැකියාව ලැබුණා. ජනතාවේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වුණා.
ඒ වගේම ඒ විධායක සභාව හතේ ඉන්න සභාපතිවරු 7 දෙනෙක් ඉතින් 7 දෙනාට අමාත්‍ය මණ්ඩලයට යාමට හැකියාව ලැබුණා. ඒ විධායක සභාවත් එක්ක ඉන්න අනිත් සාධකය තමයි අමාත්‍ය මණ්ඩලය. ඒ අමාත්‍ය මණ්ඩලයකට කටයුතු කරනවා. ඒක විධායකගේ මාස දෙකකට එකක් විධායක කාර්ය සභාවට අනික අමාත්‍ය මණ්ඩලයට සම්බන්ධ වීමේ හැකියාව ලාංකික වෙනට ලැබුණා. දැන් මෙන්න මේකත් විධායක කාර්ය සභා ක්‍රමය කියලා අපි පැහැදිලි කරන ඒ වැදගත් යෝජනාව ඊටාම මේ දොරමෝර ආණ්ඩුක්‍රමේ කොමිෂම විශේෂ හඳුන්වා දුන්න වැදගත් මේ අපි කියන මේ නිදහස් ලක්ෂණයක් සලකන්න පුළුවන්. විශේෂම ඒ සමාහන් කළා වගේ සාධනීය ලක්ෂණයක් තවත් දුරටත් තිබෙනවා. විශේෂම හොඳ මන්ත්‍රී මණ්ඩලයක් ලැබෙනවා, අමාත්‍ය මණ්ඩලයක් සකස් කරවා ගන්න අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම ලාංකීය දේශපාලඥයන්ට දේශපාලන අවබෝධයක් ලබා ගන්න අවස්ථාව ඉදකඩ ඩොන්මෝර් ආණ්ඩුක්‍රම මේ ව්‍යවස්ථාව යටතේ අවස්ථාව ඉදකඩ ලැබෙනවා. අපි මේ අර පෙර අපි සඳහන් කරන්නට යෙදුණා මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය කියන්නේ දිවිපාලනයක් යටතේ තිබෙන කාරණාවක් කියලා. අපි එක් කාරණාවක් පිළිබඳව කතා කළා. අපි අනිත් කාරණාව විශේෂම යටත් විජිත ක්‍රියාවලිය පිළිබඳව අපි නැවත අවධානය යොමු කරන්න අවශ්‍යයි. මොකද අපි අර නිදහස් කියන මතවාදය ඔස්සේ ඒ කොටස පිළිබඳව අපි කතා කළා. දැන් අපි අනිත් කොටස පිළිබඳව එතෙන් එන්න වත්තෙන් ගැමුණු මම දැන් එනවා. එතකොට දැන් අපි ඔතනදී අර රාජ්‍ය මන්ත්‍රී සභාව කියන සාධකයක් වටපොඩක් අපි කතා කරමු. රාජ්‍ය ලංකාව ඉස්සල්ලාම ඡන්ද කොට්ටාස 50කට බෙදලා මුළු ලංකාවම ඡන්ද කොට්ටාස 50කට බෙදුවා ගැමුණු. එතන මන්ත්‍රීවරු 50 දෙනෙක් රාජ්‍ය මන්ත්‍රී සභාවට පත් කළා. ඊට අමතරව තව 61 දෙනෙක් වෙන තව නියුටෝ 8 දෙනයි රාජ්‍ය 3 දෙනෙක් ඉන්නවා. 61 දෙනයි 50 දෙනෙක්ම ඡන්දෙන් තෝරගන්න. දැන් ඔය ඩොනමෝර් මන්ත්‍රීවරයා අතිශය වැදගත් මන්ත්‍රීවරයෙක්. අද මන්ත්‍රීවරයාට වඩා වැදගත්. අද මන්ත්‍රීවරයා දේශපාලන පක්ෂ නායකයෙක් කියන දේ අහනවා. ඒ වගේ පක්ෂ ප්‍රතිපත්ති වලට යන පක්ෂ ප්‍රතිපත්ති වලින් ඊට එදිව කතා කරලා පක්ෂයෙන් අයින් කර පක්ෂ තිබුණානේ. එදා පක්ෂ තිබුණේ නැහැ. එදා ස්වාධීන මන්ත්‍රීවරයෙක්. 50 දෙනාම ස්වාධීන. ඒ ස්වාධීන මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන්න පුළුවන්. එතකොට ඒ හැකියාව තමයි එකක්. කිසිවෙක් බලපෑමක් නැහැ. කිසිවක බලපෑමක්. ඒගොල්ලෝ යාගෙත් එකම මේ නියෝජිතයෝ තමයි තමාගේ ජනතාව. තමාගේ ආසය දැන් අපි ගත්තාම මේ අපි හලාවත ආසනේ ගත්තා නම් ඒ හලාවත ආසනේ ජනතාව ගේ නියෝජිත තමයි ඉන්න මන්ත්‍රීවරයා. දැන් අපේ කොරියා මන්ත්‍රීතුමා ඒ වගේ ඒ මන්ත්‍රීවරයා එකම මන්ත්‍රීවරයාගේ නායකයන් ජනතාව. ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒ වගේ නොබියව කටයුතු කරන්න පුළුවන්. එඩිටරව කතා කරන්න පුළුවන්. අදවයි පක්ෂ ස්වාධීනයි. අදවයි පක්ෂ නායකයා එයාගේ විනය විරෝධී කටයුතු කරයි කියලා ඒක මොනවත් නැහැනේ. ඒ නිසා ස්වාධීන මන්ත්‍රීවරයෙක් ඒතකොට යාට තිබුණා පුල් ව්‍යස්තදායක මන්ත්‍රීවරයෙක් බලන්න. ව්‍යස්තදායක 61 දෙනා එක්කෙනෙක් යා. විධායක කාර්ය සභාවක ඉන්නවා යා දෙකයි. සමහර අමාත්‍යවරයෙකුත් වෙන්න පුළුවන්. ඒතකොට මේ අවස්ථා තුනම යාට ලැබිලා. ස්වාධීනයි. ලොකු බලයක් තියෙනවා මේ මන්ත්‍රීවරයාට. ඒකයි කියන්නේ අන්න ඒ වගේ දෙයක් තමයි ප්‍රායෝගික වර්තමාන දේශපාලන ක්‍රමයට එන්න ඕනේ. මොකද මේ මන්ත්‍රීවරයාට ලොකු හැකියාවක් තියෙනවා. ඒතකොට අද බොහෝ විට කියන්නේ එක්ක පක්ෂ නායකයාගේ අදහස ප්‍රතිරාවය කරන එකනේ මන්ත්‍රීවරයා කරන්නේ. නමුත් එදා එහෙම නැහැ. පක්ෂ නායකයෝ නැහැ. ඒ නිසා ස්වාධීනයි බලයක් තියෙනවා. නොබිය වෙදිතරව කටයුතු කරන්න හැකියාව තියෙන නිසා අපි කියන්නේ රාජ්‍ය මන්ත්‍රී සභාව හොඳ රාජ්‍ය මන්ත්‍රී සභාවක්. මේ මන්ත්‍රීවරයා අපි සාමාන්‍ය මේක දරුවන්ගේ අහනවා මේ ඩොනමෝර් මන්ත්‍රීවරයාගේ තත්ත්වය කියලා අපිට දේශෝනේ අපේ ප්‍රශ්නවලට අහලා තියෙනවා. ඒ මොකද ඩොනමෝර් මන්ත්‍රීවරයා අපි අර කිව්වා වගේ දරුවෝ කල්පනා කරන්න ඕනේ ඊටාම වැදගත් මන්ත්‍රීවරයෙක්. යාට බලය තිබුණා, යාට ව්‍යස්තදායක බලය තිබුණා, යාට විධායක බලය තිබුණා, නොතිබුණේ අධිකරණ බලය විතරයි යාට. ඒ නිසා ඊටාම වැදගත් රාජ්‍ය. අපි බහුව පස්සේ එනවා. දැන් අපි කලින් සඳහන් කරේ නිදහස් ලක්ෂණ මේ ආණ්ඩු ක්‍රමයේ. ද්විපාලනයක්. පාලන දෙකක්. අනිත් ලක්ෂණ මොනවද කියන එක දරුවන්ට ගැටලුවක් ඇති වෙනවා. අනිත් ලක්ෂණ තමයි මේ තුල තියෙන යලක්තු ලක්ෂණ. දැන් අපි කතා කරා සර්ව ඡන්ද බලය කතා කරා, විධායක කාර්ය සභා ක්‍රමය කතා කරා, අමාත්‍ය මණ්ඩලය කතා කරලා, රාජ්‍ය මන්ත්‍රී සභාව කතාව නිදහස්. මේ ඔක්කොම පාලනය කරන්න පුළුවන් කපටි පසුබිමක් තිබුණා ඩොනමෝර් කමිෂන් හොඳයි කියලා කිව්වට ගමු. මොකද දැන් කොමිෂන් එක කල්පනා කරනවා අර උඩින් අර ටික දීලා යටින් මේ බලය ආපහු ගන්න ඕනේ. ඔතන අධිරාජ්‍යවාදීන්ගේ තියෙන තත්ත්වය කොල්රුත් එහෙම ඉඳලා. එතකොට දැන් ආණ්ඩු කරන බලය දෙනවා. දැන් උදාහරණයකට මම කිව්වා දැන් මන්ත්‍රීවරයා ස්වාධීනයි. මන්ත්‍රීවරයාට විධායක බලය තියෙනවා. මෙහෙමයි කියනවා. මන්ත්‍රීවරයා නීති ගැටුම්පත පාලනය සම්මත කරපුවම අනුමැතිය දෙන්නේ කවුද? ආණ්ඩුකරු. ඒ ආණ්ඩුකරු අනුමැතිය නොදී ඉන්නේ. එතකොට අනික තමයි ඒ අනුමැතිය නොදී ප්‍රතික්ෂේප කරන්න බලය දුන්නා. ඒකයි. ඊට පස්සේ යාර පුළුවන් තමා කරන්න මේක. සංශෝධනය කරන්න අපෝ යන්න පුළුවන්. අන්න ඒ විදිහට ඩොනමෝර් කමිෂන් එක ආණ්ඩුකරු ලව්වා. මොකද කරේ අර නිදහස් ලක්ෂණ ටික සීමා කරා. අනිත් ලක්ෂණය තමයි කවුද? රාජනීතිඥයින් තියනවා. අපි කියනවා මේක අපේ ආණ්ඩුක වෙන්ඩින් සහ දෙපායක දේශපාලඥයෝ කිව්වා
සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් දෙනෙක් මේ 3 දෙනා කියලා. මොකද ඒ තරමට අපේ ලාංකික නියෝජිතයන්ට බලපෑම් කරා. මේක ඉන්නවා කියනවා මේ මහා ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම් කියලා මේ 3 දෙනා ලොකු බලපෑමක් කරා. ඒ මොකද ඒගොල්ලෝ නීති අංශයේ කියන්නේ අපි දන්නවා මහලේකම්ට තිබුණා ආරක්ෂක කටයුතු සම්බන්ධ බලය, පරිපාලන කටයුතු සම්බන්ධ බලය, මුදල් ලේකම්ට මුදල්, නීති ලේකම්ට නීති ශේෂය. රටක් කරනකොට ප්‍රබලම ගැඹුරු ප්‍රධාන සාධකයේ තුන තමයි කතා කරේ. ඒතකොට මේ තුන ඒගොල්ලෝ තියන්න තිබුණේ. එතකොට ඒ තුලින් මොකද අර සියලුම දේවල් පාලනය කිරීම හැකියාව මේ රාජධානි තුන් දෙනාට තිබුණා. ඉතින් උදාහරණයක් දැන් ගත්තොත් නීති කෙටුම්පතක් රාජ්‍ය මන්ත්‍රී සභාවට ඉදිරිපත් වෙනකොට ඒ නීති කෙටුම්පත ඒ පෙර සූදානම මේ පෙර කියවීම සිදු කරන්නේ නීති ලේකම්. එයාලා තමයි බලපෑම් කරන්නේ මේක. ඊට පස්සේ දැන් ඊළඟ කරුණ තමයි දැන් රාජ්‍ය මන්ත්‍රී සභාවට ව්‍යවස්ථායක සභාව රාජ්‍ය මන්ත්‍රී සභාවට අපි හිතමු දැන් යෝජනාව සම්මත වෙලා ඒ යෝජනාව සම්මත වෙනවා. ඇත්තටම යෝජනාව සම්මත වුණාම යෝජනාව සම්මත වෙලා ක්‍රියාත්මක වෙන අවශ්‍ය මුදල් දුන්නේ කවුද? මුදල් ලේකම්. එයා තමයි මහා භාණ්ඩාගාරයේ ප්‍රධානියා වුණේ. යා මොකද කරේ මේක සීමා කරලා අවස්ථා ගන්නවාදී උදාහරණයකට CWW කන්නංග අපි නිදහස් අධ්‍යාපන පියාලේ සලකන එතුමා නිදහස් අධ්‍යාපන පනත ගෙනවරොත් මේකට මුදල් දෙන්න බෑ කියලා මුදල් එකෙන් ප්‍රකාශ කරා. ඒක අපිට පේනවා අපේ ලාංකික නියෝජිතයෝ ප්‍රගතිශීලී යෝජනා ගේන්න උත්සාහ කළා. සීමා කිරීම හැකියාව තුමා කාටද? රාජධානි සහ මේ ආණ්ඩුකරු. ඉතින් මේ තුලින් මොකද උනේ? අන්න අපිට පේනවා අර සියලු නිදහස් ලක්ෂණ මේ තුලින් සීමා කරා. අන්න ඒක තමයි ළමයා දකින්න ඕන, දරුවා දකින්න ඕන ගැමුණු. ඒත් පැහැදිලි කරන්න පුළුවන් නම් මෙන්න මේ විදිහට දොනමෝ රාණ්ඩුකමේ අර ද්වි පාලනයක් තිබුණා. කියන්නේ එකක් තමයි නිදහස් ලක්ෂණ තිබුණා, අනික යරත්වි ලක්ෂණ තිබුණා. යරත්වි ලක්ෂණ තුලින් සියලු නිදහස් ලක්ෂණ ටික සීමා කළා. විශේෂම ඒ සඳහන් කරනකොට මට හිතෙන්නේ අර දැන් ඩොනමෝ රාණ්ඩුකම ව්‍යවස්ථාව කේක් එකක් විදිහට ගත්තොත් උදාහරණයක් විදිහට අර සාධනීය ලක්ෂණ අයිසින් දාලා වර්ණට දාලා ලස්සන හැඩ වැඩ කරලා තිබුණාට වර්ණ කේක් එකම තමයි තිබිලා තියෙන්නේ. ඒ පිළිබඳව අපි කතා කරගෙන යනකොට අපි අවසානයේට දැන් ඇවිල්ලා තිබෙන්නේ අපි අපේක්ෂා කරන මගහැරුණු තැනක් තිබෙනවා නම් ඩොනමෝ රාණ්ඩුකම ව්‍යවස්ථාව පිළිබඳව කතා කරගෙන යනකොට ඒ පිළිබඳවත් කතා කරලා අවසානයේට යනවා පැහැදිලි කරන්නට තිබෙනවා නම් ඒ පිළිබඳවත් අවස්ථාව ඔබතුමාට ලබා දෙන්න. ඔව්. දැන් ඩොනමෝ රාණ්ඩුකමය මෙරටේ දිගු කාලයක් ක්‍රියාත්මක වුණා. 1931 ඉඳලා සෝල්බරි 1946 වෙනකම්ම මේ ආණ්ඩුකමේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේකේ අපි දකින විදිහට මූලික කරුණු ටික තමයි අපි පැහැදිලි කරන්න දරුවෝ දැනගන්න ඕනේ අනිවාර්යයෙන්ම සර්ව ඡන්ද බලය, ඒකේ හොඳ සහ නරක, විධායකාර සභාව, එහි හොඳ සහ නරක, ඊළඟ රාජ්‍ය මණ්ඩල සභාව සහ මේ ප්‍රාදේශීය බඳ නියෝජනයේ කොහොම පත් කරේ කියන ආකාරය සහිතයි බලතල රාජ්‍ය සභාවේ ඒකේ අමාත්‍ය මණ්ඩලය කොහොමද නිර්මාණය වුනේ කියන බලතල කාර්යභාරය කියන නිදහස් ලක්ෂණ ටික. ඒ වගේම යරත්වි ලක්ෂණ වශයෙන් ආණ්ඩුකාරවරයා, ඒ වගේම ආණ්ඩුකාරවරයාගේ ඒ අවදානිත බලතලයන් සහ අපි කතා කරන රාජධානීන්ගේ භූමිකාව කියන ටික තමයි අපි දැනගන්න ඕනේ. දැන් මේකේ අපි බොහෝ විට අපි දැක්කේ මුලදී අයහපත් ලක්ෂණ ගොඩක් අපි දැක්කේ අපි කතා කරා. නමුත් දැන් මේ සාධනීය ලක්ෂණයක් වෙනවා ගැමුණු මේ ආණ්ඩුක්‍රමයේ හදලා 931 36 40 වෙනකොට 40 වාගේ වෙනකොට අර අනුපාඩු ටික ටික හැදෙන්න ගන්නවා. ඒ යන්ත්‍රමයකට මේක පදාගෙන අපිට ඕනම දැන් අර සමහර ජනතාව අකමැති දෙයක් පවා දිගු කාලයක් ක්‍රියාත්මක වීම තුළ මේ මිනිස්සුන් එකට සමාජගත වෙනවා කියන අනුගත වෙනවා කියන අනුගත වීමක් වුණා. ඒ නිසා අපි දකිනවා ඩොනමෝ ආණ්ඩුක්‍රමයේ ඇත්තටම ප්‍රගතිශීලී ආණ්ඩුක්‍රමයක්. ඒ යම් ගැඹුරු සහ තත්ත්වයන් තිබුණත් අපේ රට යම් තලයකට අපි ප්‍රජාතන්ත්‍රවාදයේ ඇත්තටම සඳහන් ඔය කලින්ම සඳහන් කරන්න ඕනේ. ඔය සර්වය ඡන්ද බලය දෙනකොට මේ රටේ ජාතික නායකයෝ කියාගත්තු අතර අපේ රටේ ජාතික ව්‍යාපාරයේ සාර්ථකව තිබුණේ නැහැ. අපේ රටේ ජාතික නායකයෝ ඇතැම් කිව්වා ප්‍රකාශ කළා අපිට සර්වය ඡන්ද බලය එපා. ඡන්ද බලය දෙන්න. සර්වය ඡන්ද එපා කියලා කිව්වා. දැන් ඔය අපි කතා කරනකොට දැන් අපි කලින් සඳහන් කරා අපි හලාවත නායකයෝ වික්ටර් කොරේලා වගේ නායකයෝ සර්වය ඡන්ද බලය ඉල්ලුවා. දැන් ඒ ඊළඟ එක හේතුවක් තමයි ඒගොල්ලෝ සිංහ අපි ඔය කම්ප්‍ර නායකයන් සලකන දැන් ඒගොල්ලෝ සර්වය ඡන්ද බලයේ යෝජනා ඩොනල්ඩ් කොමිෂම සර්වය ඡන්ද බලයේ යෝජනාව දානකොට මිරට හිටපු බහුතරයක් ජාතික නායකයෝ මේක වඳුරන්ට දැලිපිය දුන්න ආණ්ඩුක්‍රමයක් කියලා. වඳුරන්ට දැලිපිය දුන්න ආණ්ඩුක්‍රමයක්. ඒ කියන්නේ මේ සර්වය ඡන්ද බලය දෙන්න එපා නුසුසුසු අයට කියන එක. එතකොට සර්වය ඡන්ද බලය ඒ නුසුසුසු අයට දුන්නාම මේ ඒගොල්ලන්ගේ ප්‍රභූස්තරයේ ප්‍රශ්නයක් වෙනවානේ. ඒ නිසා ජාතික ප්‍රශ්නයක් වෙනවා. ජාතික නායකයෝ කියපු දේ ඇතැම්මයි කිව්වා මේක ඉවත් කරන්න කියලා. හැබැයි මොකද උනේ? අධිරාජ්‍ය පෙස්සම් ගෙහුවා. මහා ප්‍රධානී පෙස්සම් ගෙහුවා. අගමැතිවරයා රැම්සේ මැක්ඩොනල්ඩ් ඒව ප්‍රතික්ෂේප කරලා ඒ වගේම කොමිෂන් එකේ ওই ඩමන් ශිෂ්ටාවගේ අපි කියපු නාගමික වැදගත් කියලා කිව්ව. ඒගොල්ලෝ ඒ ගුණසිංහට කිව්වා උඹවත් ඡන්ද බලය ඉල්ලපන්.
අපි මේ දෙන්න යනකොට ඒක එපා කියනවා. පිරිසක් එපා කියනවා. ඔබ ඉල්ලපන් කියලා. පස්ස තමයි ඒගොල්ලෝ ඉල්ලුවේ මේක. අපිට පේනවා මේ සර්වය ඡන්ද බල කියන සාධකයට වැදගත් අදටත් වැදගත් වෙලා තියෙනවා. මේ වගේ වැදගත් සාධක බොහොමයක් අපේ රටට මේ ඩ්‍රෝන් ආණ්ඩුව නිසා ලැබුණා. අපි අර හැමදේකම හොඳ නෝකලු කියන එක මේ හැමදේකම නමුත් අපි හොඳ ආණ්ඩුක්‍රමයක් ඇත්තටම මේ අවසන් වශයෙන් මේ ඩ්‍රෝන් ආණ්ඩුවේ සලකන්න පුළුවන් වෙනවා. යම් සාධනීය මට්ටමක් තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විදිහට අපිට දොරමුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව හඳුනා ගන්නට අවස්ථාව ඉදිරි කරන්න ලැබුණා. ඒ පැහැදිලි කිරීමත් එක්ක අපි අපේක්ෂා කළ විදිහට යම් තාක් දුරට මේ ලොකු පුළුල් පරාසයක් තිබෙන මේ විෂය කොටාසය තුළ ඒ තුලින් යම් කර්ම කාරණා කීපයක් ඔබේ මනසට දෙන්න, ඔබේ අවබෝධයට දැනුම් ගබඩාවට එකතු කරන්න අපිට අවස්ථාව හැකියාව ලැබුණා කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් තමන්ගේ වටිනා කාලය මේ වෙනුවෙන් මිඩංගු කළ හලාවත කාමේල් බාලිකා මධ්‍ය මහා විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ ප්‍රධාන ආචාර්ය උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂක ශාස්ත්‍රපති ප්‍රියදර්ශන දිසානායක මහත්මයාට ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ස්තුතිවන්ත වෙනවා. අපි යලිත් දිනක ඔබතුමාට ආරාධනා කරන්නම් මේ දේශපාලන විද්‍යාව විෂය ධාරාව තුළ තවත් කොටසක් පිළිබඳව දැන කියා ගන්න. ඒත් එක්ක ඔබතුමාට බොහොම සෙනෙහසින් ගෞරවයෙන් යුතුව ආයුබෝවන් කියලා සතුටුයි. හිතවතුනි අපිත් ඔබේ නිවහනින් සමුගෙන යන්නටයි බලාපොරොත්තු වෙන්නේ. තවත් දිනක ඔබ මුණ ගැහෙන්නම් මේ දේශපාලන විද්‍යාව විෂය ධාරාව තුළ තවත් ඔබට දැන කියා ගන්නට අවශ්‍ය යම් කොටසක් පිළිබඳව ඔබට කියා දෙන්නට අපි අපේක්ෂා කරනවා. ඒ අපේක්ෂාවත් එක්ක අපි අදට සමුගන්නට පෙර ආතුව මතක් කරනවා. අපි YouTube නාලිකාව subscribe කරන්න ඔබට අවස්ථාව ඉඩකඩ තිබෙනවා. ඒ වගේම විවිධ සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මේ වීඩියෝ පටය අප විකාශය කරනවා. ඒ අනුව ඔබට අවස්ථාව හැකියාව තිබෙනවා. ඔබට අවශ්‍ය කරුණු කාරණා යෝජනා චෝදනා මේ සියල්ල කමෙන්ට් කරන්න, ලයික් කරන්න ඔබට අවස්ථාව ඉදකඩ සලසා දෙනවා. ඒ පිළිබඳවත් අපි ඔබට සෙනෙහසින් යුතුව ආරාධනා කරමින් යලිත් දවසක මුණ ගැහෙන බලාපොරොත්තු වෙමින් සමුගන්නවා. අදට ඔබ සියලු දෙනාටම ජයග්‍රහී අනාගතයක්.